ජීවිත්‍ය විචේ නිර්දේශයේ 8 වෙනි ඒකකය පාරිසරික ජීව විද්‍යාව. ඇතිවෙච්ච අයහපත් වාතාවරණය නිසා අපි මේ විදියට ඔබව හමුවන්න සූදානම් වෙනවා. බලමු පාරිසරික ජීව විද්‍යාව පාඩමේ අන්තර්ගතය. පාරිසරික ජීව විද්‍යාවේ අර්ථ දැක්වීම, පරිසර සංවිධාන මට්ටම්, ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති, ජෛව විවිධත්වය, ගෝලීය උණුසුම හා දේශගුණික විපර්යාස, පරිසර සංරක්ෂණයට අදාළ නීති. අපි ඉස්සෙල්ලම බලමු පරිසරය යනු කුමක්ද කියලා. ජීවියෙකු හෝ පාරිසරික ප්‍රජාවක් මත ක්‍රියා කරලා එහි ආකාරය හා පැවැත්ම තීරණය කරන භෞතික, රසායනික හා ජෛව සාධකවල සංකීර්ණයක්. පාරිසරික ජීව විද්‍යාව අර්ථ දැක්වීම ආකාර දෙකකට කරන්න පුළුවන්. අපි බලමු පළවෙනි අර්ථ දැක්වීම. ගතික පාරිසරික ක්‍රියාවලි වලට අදාළව ජීවි ගහන, ප්‍රජාවන්, විශේෂ හා පරිසර පද්ධතිවල සම්භවයන්, කෘත්‍යයන්, සබඳතා, අන්තර්ක්‍රියා හා ස්වභාවික ඉතිහාසය පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් විදියට සලකන්න පුළුවන්. දෙවෙනි අර්ථ දැක්වීම ගත්තාම පරිසරයේ ජෛවී සංරචක එකිනෙකා සමගත්, අජෛව සංරචක සමගත් දක්වන අන්තර්ක්‍රියා පිළිබඳ අධ්‍යයනය. අපි නැවත වතාවක් බැලුවොත් දෙවෙනි අර්ථ දැක්වීම වඩා පහසුයි. පරිසරයේ ජෛවීය සංරචක එකිනෙකා සමගත්, අජෛව සංරචක සමගත් දක්වන අන්තර්ක්‍රියා පිළිබඳ අධ්‍යයනය. ඊළඟට අපි බලන්නේ පාරිසරික ජීව විද්‍යාව අධ්‍යයනය කරන්නේ ඇයි කියන එක. අධ්‍යයනය කිරීමෙන් අපි බලාපොරොත්තු වන දේවල්. එකක් තමයි ප්‍රධාන වශයෙන්ම අප ජීවත් වන පරිසරයේ ව්‍යුහය හා කෘත්‍යය පිළිබඳව අවබෝධ කර ගැනීමට. ඊට අමතරව ජීවි හා අජීවී සංරචක එකිනෙක බැඳී ඇති ආකාරය හා අන්තර්ක්‍රියා කරන ආකාරය අවබෝධ කර ගැනීමට. පරිසරයේ සංවිධාන මට්ටම් හඳුනා ගැනීමට. පරිසර පද්ධතියක ප්‍රධාන ක්‍රියාවලි අධ්‍යයනයට. භෞමික හා ජලජ පරිසරයේ සංරචක හඳුනා ගැනීමට. මිනිස් ක්‍රියාකාරකම් පරිසර පද්ධතිවල වෙනස් වීම සඳහා බලපාන ආකාරය හඳුනා ගැනීමට. ඊට අමතරව දේශගුණික වෙනස්කම්, ගම් වතුර, පාංශු කාදනය වැනි ස්වභාවික පරිසර වෙනස් වීම, විශේෂ හා වාසස්ථාන කෙරෙහි බලපෑම පිළිබඳ අවබෝධ කර ගැනීමට. එකට මිනිසාගේ දායකත්වය ප්‍රධාන ලෙසම බලපාන තියෙනවා. අපි ඊළඟට බලන්නේ පරිසරයේ සංවිධාන මට්ටම්. පළවෙනි පාඩමේදීත් අපි ජීවී ලෝක සංවිධාන මට්ටම් ගැන අදාරලා තිනු. මෙතෙන්දී අපි පරිසර සංවිධාන මට්ටම් කීපයක් ඉදිරිපත් කරලා තිනවා. ඒක ඒකයිකකයාගෙන් ආරම්භ වෙලා ජෛවකෝලය දක්වාම විහිදෙන සංවිධාන මට්ටම් කීපයක් තියෙනවා. අපි පිළිවෙලින් බැලුවොත් ඒකයිකකයා, එහෙම නැත්නම් ජීවියා, ඊළඟට ගහන එකතු වීමෙන් ප්‍රජාව, ප්‍රජා එකතු වීමෙන් පරිසර පද්ධති, පරිසර පද්ධති එකතු වීමෙන් ජෛවකෝලය නිර්මාණය වෙලා තියෙනවා. අපි මේ සංවිධාන මට්ටම් අර්ථ දැක්වීම ඊටම වැදගත් වෙනවා. බලමු අපි ඒකයිකකයා, එහෙම නැත්නම් ජීවියා, ඉන්ඩිවිජුවල් ඕගනිසම් කියන එක. ඒකයිකකයා කියලා කියන්නේ පළමු මට්ටම මේ සංවිධාන දූරාවලියේ ඕනෑම ජීවී ද්‍රව්‍යයක් හෝ ජීවියෙක්. මෙම ඒකයිකකයා පරිසර සාධකවලට සාපේක්ෂව තමාට අනන්‍ය වූ කායකර්මීය, පරිණාමික හා හැසිරීමේ ලක්ෂණ අඩංගු වෙනවා. ඊළඟට අපි ගහණය කියලා පදය අර්ථ දැක්වුවොතින් ප්‍රධාන කරුණු තුනක් අනුව ඉදිරිපත් කරන්න පුළුවන්. පළවෙනි කරුණ එකම ප්‍රදේශයක ජීවත් වන
දෙවෙනි කරුණ අන්තර් අභිජනනයෙන් සරුජනිතයන් බිහි කරන. තුන්වෙනි කරුණ එකම විශේෂයකට අයත් ජීවීන් සමූහයක්. ඊගවට ප්‍රජාව කියන පදයේ අර්ථ දැක්වුවොතින් ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. පළවෙනි කරුණ එකම ප්‍රදේශයක එකිනෙකා අතර අන්තර්ක්‍රියා කරමින් ජීවත් වන වෙනත් විශේෂ වලට අයත් ගහනවල එකතුවක්. පරිසර පද්ධතිය කියන එක අර්ථ දැක්වුවොතින් ප්‍රජාවන් හා ඔවුන් අතරේ ක්‍රියා කරන අජෛව සාධකවල එකතුව පරිසර පද්ධතියක් කියලා කියනවා. ප්‍රජාවන් හා ඔවුන් අතරේ අන්තර්ක්‍රියා කරන අජෛව සාධකවල එකතුවක් පරිසර පද්ධතියක් කියලා කියනවා. අපි ජෛව ගෝලය කියන එක අර්ථ දැක්වුවහම පෘථිවියේ වෙසෙන ප්‍රදේශ සියල්ල එක්වගත් විට ජෛව ගෝලය කියලා කියනවා. පෘථිවියේ වෙසෙන ප්‍රදේශ සියල්ල එක්වගත් විට ජීවීන් වෙසෙන ප්‍රදේශ සියල්ල එක්වගත් විට ජෛව ගෝලය කියලා කියනවා. අපි මේ සංවිධාන මට්ටම් පිළිවෙලින් ඉදිරිපත් වන ආකාරය පෙන්වලා තිනු. ඒකයිකිකයක් එකතු වීමෙන් ගහන, ගහන එකතු වීමෙන් ප්‍රජා, ප්‍රජා එකතු වීමෙන් පරිසර පද්ධති, පරිසර පද්ධති එකතු වීමෙන් පෘථිවිය මත ඇති ජෛව ගෝලය නිර්මාණය වෙලා තියෙනවා. අපි ඊළඟට බලන්නේ පරිසරයේ ප්‍රධාන ජෛව හා අජෛව සංඝටක මොනවද කියලා. ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක අජෛව සංඝටක, දෙවෙනි එක ජෛව සංඝටක. තොර මේ දරුවන් මේ සංඝටක වලට උදාහරණ දැනගෙන ඉන්න ඕන. ඒවා බොහෝ වෙලාවට ප්‍රශ්න පත්‍රයේ අහන. අජෛව සංඝටක වලට උදාහරණ ජලය, වාතය, ආලෝකය, උෂ්ණත්වය, පෝෂක, සූර්යාලෝකය, පස. මේවා අපිට පොදුවේ වෙන්නන්න පුළුවන් භෞතික හා රසායනික සාධක කියලා. අපි ජෛව සංඝටක බැලුවොතින් ඒවට උදාහරණ ශාක, සතුන්, තිලීර, බැක්ටීරියා, ප්‍රොටිස්ටාවන් වැනි ජීවී සංඝටක තියෙනවා. මේවා අන්වික්ෂීය හෝ මහේශීය ආකාර වෙනවා. අපි ඊළඟට බලන්නේ පරිසර පද්ධතියක ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය පිළිබඳ. ඒකෙදී අපිට පද කීපයක් හම්බ වෙනවා. ඒ පද පළමුවෙන්ම අපි පැහැදිලි කරගමු. පරිසර නිකේතනය කියන පදය. පරිසර නිකේතනයක් කියලා කියන්නේ යම්කිසි ජීවියෙකු විසින් තම පරිසර පද්ධතිය සිදු කරනු ලබන විශේෂිත කාර්යභාරය. යම්කිසි ජීවියෙක් තම පරිසර පද්ධතිය තුළ සිදු කරනු ලබන විශේෂිත කාර්යභාරයට පරිසර නිකේතනය කියලා කියනවා. වෙනත් ආකාරයට අපි කිව්වොතින් යම් ජීවියෙක් තම ජීවිතය පවත්වා ගන්නේ කොහොමද කියන එක තමයි මෙතෙන්දී අදහස් කරන්නේ. එහිදී ජීවියෙකු ශක්තිය ලබා ගන්නා ආකාරය සහ ජීවියා පරිසර පද්ධතිය ඔස්සේ ශක්තිය සම්ප්‍රේෂණ කරන ආකාරය සලකා බැලෙනවා. මේ ජීවියා පරිසර පද්ධතියේ අනිකුත් ජීවීන් සමග අන්තර්ක්‍රියා කරන ආකාරය. ඊටම වැදගත් අන්තර්ක්‍රියා කරන ආකාරය. අපි පසුවේ සාකච්ඡා කරනවා මේ අන්තර්ක්‍රියා කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඊගොඩ පෝෂණ ද්‍රව්‍ය චක්‍රීකරණය කිරීමේදී ඔවුන්ගේ කාර්යභාරය. උෂ්ණත්වය, පසේ තෙතමනය වැනි පරිසර සාධකවලට ඔරොත්තු දෙන ආකාරය මෙහිදී පරිසර නිකේතනය සඳහා වැදගත් කරුණු වෙනවා. එනිසා යම් ජීවියෙක් තම පැවැත්ම සඳහා අවශ්‍යතා හා එම ජීවියා විසින් එම පරිසර පද්ධතිය සඳහා ඉටු කරන කාර්යභාරය මේ පරිසර නිකේතනයක් සඳහා අයත් වෙනවා. ඊළඟට අපි යන්නේ වාසස්ථාන කියන පදය. වාසස්ථානයක් කියන්නේ යම්කිසි විශේෂයක් වාසය කරන භෞතික ප්‍රදේශයට කියනවා වාසස්ථානය කියලා. යම්කිසි විශේෂයක් වාසය කරන භෞතික ප්‍රදේශය වාසස්ථානය කියලා කියනවා. එතකොට වාසස්ථානයක් විස්තර කරන්න පරිසර සාධක රාශියක් භාවිතා වෙනවා. අපි ගත්තොත් උදාහරණයක් විදිහට
දිනමතා ලැබෙන සාමාන්‍ය ආලෝක ප්‍රමාණය, වාර්ෂික වර්ෂාපතනය, වාර්ෂික උෂ්ණත්ව පරාසය මේ සඳහා වැදගත් වෙනවා. මෙම සාධක පරිසරයේ අනිකුත් ජීවී සාධක අනුව එම පරිසරයේ නොනැසී ජීවත් වීමට හැකි ජීවීන්ගේ ලක්ෂණ තීරණය කරනවා. ඒ කියන්නේ ඇත්තටම එම පරිසරයේ නොනැසී ජීවත් වීමට එම ජීවීන්ගේ අනුවර්තන ඇති කිරීමට මේ සාධක වැදගත් වෙනවා. දැන් අපි වාසස්ථානයක් හා පරිසර පද්ධතියක් කියන එක පැහැදිලිවම තේරුම් ගැනීම ඉතාම වැදගත්. වාසස්ථානයක් පරිසර කියලා කියන්නේ පරිසර පද්ධතියේ ජීවියා සතු නිශ්චිත ස්ථානයක්. ජීවියා සතු නිශ්චිත ස්ථානයක්. හැබැයි පරිසර පද්ධතියට එම වාසස්ථානයේ ජෛව හා අජෛව සාධක සියල්ලම දෙවර්ගයේම අයත් වෙනවා. එතකොට නැවත වතාවක් කිව්වොත් වාසස්ථානයක් කියන්නේ පරිසර පද්ධතියේ ජීවයා සතු නිශ්චිත ස්ථානයක් වෙනවා. නමුත් පරිසර පද්ධතියකට වාසස්ථානයේ තිබෙන ජෛව හා අජෛව සාධක දෙවර්ගයේම අයත් වෙනවා. අපි ඊළඟට බලන්නේ පරිසර පද්ධතියක ජීවී හා අජීවී සංඝටක අතරේ අන්තර්ක්‍රියා. මේක ඉතාම වැදගත් ඉන්ටරැක්ෂන්ස් අන්තර්ක්‍රියා. අපි බලමු. පරිසර පද්ධතියක විවිධ අන්තර්ක්‍රියා පවතිනවා. පළවෙනි එක ජෛව අන්තර්ක්‍රියා, දෙවෙනි එක ජෛව අජෛව අන්තර්ක්‍රියා, තුන්වෙනි එක අජෛව අන්තර්ක්‍රියා. අපි බලුවොත් ඉස්සෙල්ලම ජෛව අන්තර්ක්‍රියා. ඒ කියන්නේ ජීවීන් අතර අන්තර්ක්‍රියා. උදාහරණ අපි දැනගෙන ඉන්න ඕන. ඒකයිකයන් සහ විශේෂ අතර තරඟය. ඒ කියන්නේ සමහර වෙලාවට වාසස්ථාන සඳහා තරඟ ඇති වෙන්න පුළුවන්. ඊගාවට පෝෂණ සම්බන්ධතා, ඊගාවට ජීවී අන්තර් සම්බන්ධතා. උදාහරණ අපි ගත්තොත් ඒකට ප්‍රජනනය වගේ එකක් පෙන්වන්න පුළුවන්. ජෛව අජෛව අන්තර්ක්‍රියා වලට උදාහරණ ශාක පසෙන් ජලය ලබා ගැනීම නැත්නම් උරා ගැනීම. අජෛව අන්තර්ක්‍රියා වලට උදාහරණයක් විදියට සැලකුවොත් පසෙහි සිදුවන රසායනික ප්‍රතික්‍රියා අපට සලකන්න පුළුවන්. දැන් පරිසර පද්ධතියක් තුල තිබෙන ආහාර සම්බන්ධතා මගින් ආහාර ජාල, ආහාර දාම ගොඩ නැගෙනවා. ඒ වගේ ශක්තිය එක් ජීවියෙකුට ඉඳලා තව ජීවියෙකුට මාරු වෙනවා. නිසා අපි ඊළඟට කතා කරන්නේ පරිසර පද්ධතියක ශක්ති ගලණය වෙන්නේ කොහොමද? අපි දන්නවා පෘථිවියේ ප්‍රධාන ශක්ති ප්‍රභවය සූර්යයා. මේ සූර්ය ශක්තිය හරිත ශාක මගින් තමන්ගේ පටකවල රසායනික ශක්තිය බවට ගබඩා කරගන්න. මේ රසායනික ශක්තිය අවසානයේ මේ ශාක මගින් තිර කළ සූර්ය කිරණවල රසායනික ශක්තිය බවට ලැබෙන්නේ ශාක මගින් තිර කරන සූර්ය ශක්තිය. අපි ඊළඟට බලන්නේ පෝෂී මට්ටම් කියන එක. පරිසර ජීව විද්‍යාවේ පරිසරයේ ව්‍යුහයදී ඊටම වැදගත් පදයක්. පෝෂී මට්ටමක් කියන්නේ පරිසර පද්ධතියක සිටින නිෂ්පාදකයන් හා පාරිභෝජකයන් භෝජන කාණ්ඩ කීපයකට සැකසිය හැකි එක් මට්ටමකට කියනවා. අපි තවත් විස්තර කරගත්තොත් පරිසර පද්ධතියක නිෂ්පාදකයන්ගේ ඉඳලා පාරිභෝජකයන් දක්වා භෝජන කාණ්ඩ අනුපිළිවෙලට සකසන්න පුළුවන් ඒ එක් මට්ටමකට කියනවා පෝෂී මට්ටමක් කියලා. ඕනෑම පරිසර පද්ධතියක පෝෂී මට්ටම් කීපයක් නිරූපණය කරනවා. පළවෙනි එක නිෂ්පාදකයන් අපි කියනවා පළමුවෙනි පෝෂී මට්ටම, ශාකභක්ෂකයන් දෙවන පෝෂී මට්ටම, මාංශභක්ෂකයන් ප්‍රාථමික මාංශභක්ෂකයන් තුන්වන පෝෂී මට්ටම, ඉහළ මාංශභක්ෂකයන් අනිකුත් පෝෂී මට්ටම අපි කියන টপ කානිවස්ලා. ඊළඟට අපිට වැදගත් වෙන්නේ ආහාර දාම කියන එක. එතකොට අපි ආහාර දාමයක් කියන එක අර්ථ දැක්වුවොත් පරිසර පද්ධතියක ප්‍රාථමික නිෂ්පාදකයෙකුගෙන් සිට එක් පෝෂී මට්ටමක සිට තවත් පෝෂී මට්ටමකට පෝෂක හා ශක්තිය ගමන් කරන
රේඛීය අනුක්‍රමයක. නැවත කිව්වොත් පරිසර පද්ධතියක ප්‍රාථමික නිෂ්පාදකයාගේ ඉඳලා එක් පෝෂී මට්ටමක සිට තවත් පෝෂී මට්ටමකට පෝෂක හා ශක්තිය ගමන් කරන රේඛීය අනුක්‍රමයක්. දර්ශීය ආහාර දාමයක පාදස්තේ ප්‍රාථමික නිෂ්පාදකයන්ගෙන් ආරම්භිලා ඉහළට ගමන් කරන පිළිවෙලකින් ප්‍රාථමික පාරිභෝජකයා, ද්විතීක පාරිභෝජකයා හා තෘතීක පාරිභෝජකයා යන මට්ටම් හමු වෙනවා. අපි මේ එක එක මට්ටමක් අර්ථ දක්වන්න ඉතාම වැදගත්. ප්‍රාථමික නිෂ්පාදකයන් කියලා කියන්නේ ආහාර දාමයක් ආරම්භ වෙන්නේ ප්‍රාථමික නිෂ්පාදකයන්ගෙන්. ප්‍රාථමික නිෂ්පාදකයන් ස්වයං පෝෂීන් වෙනවා. බොහෝ වෙලාවට ඒවට අපි උදාහරණ කිව්වොත් බොහෝ විට සයනොබැක්ටීරියා, ඇල්ගී, ශාක. මේගොල්ලෝ කරන්නේ ආලෝක ශක්තිය රසායනික ශක්තිය බවට පත් කරනවා. වෙනත් ආකාරයකට කිව්වොත් කාබනික ද්‍රව්‍ය නිපදවනවා. එතකොට අපි ගත්තාම ප්‍රාථමික නිෂ්පාදනය කියන වචනය අර්ථ දැක්වුවොත් ඊටාම වැදගත් නිශ්චිත ප්‍රදේශයක පළවෙනි කරුණ, දෙවෙනි කරුණ නිශ්චිත කාල සීමාවක් තුල ස්වයං පෝෂීන් විසින් නිපදවනු ලබන කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය. මේකේ ඒකක අපි දැනගෙන ඉන්න ඕන, අහන්න පුළුවන් ඒකක දිනකට වර්ග මීටරයකට ග්‍රෑම් හෝ වර්ෂයකට හෙක්ටාරයකට කිලෝග්‍රෑම් විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. ප්‍රාථමික පාරිභෝජකයන් කියන පදය. ප්‍රාථමික පාරිභෝජකයන් කියන්නේ ප්‍රාථමික නිෂ්පාදකයන් ආහාරයට ගන්නා ජීවීන් වෙනවා. සාමාන්‍යයෙන් මොවුන් ශාකභක්ෂකයන් කියලා කියන්න පුළුවන්. උදාහරණ අපි බොහෝ උදාහරණ දන්නවා. හාව, මුකටි, මුවා, ගවයා, තනකොළ පෙත්තා, කුඩා මත්ස්‍යයන්. මොවුන් බැක්ටීරියාවන් හෝ ඇල්ගී ආහාරයට ගන්න ජීවීන්ද වෙන්න පුළුවන්. ද්විතීක පාරිභෝජකයන් කියලා කියන්නේ ප්‍රාථමික පාරිභෝජකයන් ආහාරයට ගන්නා ජීවීන්. සාමාන්‍යයෙන් මේගොල්ලෝ මාංශ භක්ෂකයන්. උදාහරණ සිංහයා, කොටියා, සර්පයන් ඒ වගේ සතුන් ගොඩක් පෙන්නන්න පුළුවන්. තෘතීක පාරිභෝජකයන් කියලා කියන්නේ ද්විතීක පාරිභෝජකයන් ආහාරයට ගන්නා ජීවීන්. උදාහරණ උකුස්සා, විශාල මත්ස්‍යයන් පැහැදිලි. එතකොට අපිට ඊගාවට අපි එන්නේ භෞමික පරිසර පද්ධතියක ආහාර දාම කීපයක් අපිට හැකියාව ලැබෙන්න ඕන ගෙවත්තක, එහෙම නැත්නම් භෞමික පරිසර පද්ධතියක ආහාර දාම කීපයක් කියන්නේ. අපි උදාහරණයක් ගත්තොත් බඩඉරුඟු, මීය, බකමූණ, කැරට්, හාවා, නරියා, සිංහයා, තෘණ, තනකොළ පෙත්තා, ගෙම්බා, පිඹුරා, රාජාලියා. එතකොට මේකෙන් අපි පරිස්සම් වෙන්න ඕන ගෙවත්තක තියෙන ආහාර දාමයක් පුරුක් 4කින් පුරුක් 3කින් තියෙන ආහාර දාමයක් ලිවීමේ හැකියාව වැදගත්. එතෙන්දී ගෙවත්තක ඉන්න ජීවීන්ම විය යුතුයි, නැත්නම් ලකුණු නොලැබී යනවා. අපි ඊළඟට බලන්නේ ආහාර ජාලයක් කියන්නේ මොකක්ද කියලා. ආහාර ජාලයක් කියන්නේ පරිසර පද්ධතියක පවතින අන්තර් සම්බන්ධක පෝෂක සම්බන්ධතා වලට අපි කියනවා ආහාර ජාලයක් කියලා. ස්වභාවික පරිසර පද්ධතියක ආහාර දාම තනිව පිහිටන්නේ නැහැ. ඒ ආහාර දාම එකිනෙකට අන්තර් සම්බන්ධ වෙලා ආහාර ජාල ලෙසයි පවතින්නේ. එනිසා අපි ඊටාම පරිස්සමින් තේරුම් ගන්න ඕන මේ ආහාර ජාලයක නිෂ්පාදකයන්, ප්‍රාථමික පාරිභෝජකයන්, ද්විතීක, තෘතීක ඒ වගේ පාරිභෝජකයන් පිළිබඳ හඳුනා ගැනීම ඊටාම වැදගත්. අපි උදාහරණයක් දීලා තිනවා පරිසර පද්ධතියක ආහාර ජාලයක්. ඒකෙන් තෘණ කියන එක බැලුවොත් අපි පළවෙනි පෝෂී මට්ටම නිෂ්පාදකයන්. ඊගාවට මුවා, හාව, මීයා, තනකොළ පෙත්තා. අපිට සලකන්න පුළුවන් මේගොල්ලෝ දෙවන පෝෂී මට්ටම ප්‍රාථමික පාරිභෝජකයන්. ඊගාවට කිඹුලා, ඊගාවට නරියා,
ඊගාවට රාජාලිය, ඊගාවට ගෙම්බා. අපිට ඒගොල්ලෝ සලකන්න පුළුවන් දෙවන පෝෂී මට්ටම, දෙවන පෝෂී මට්ටම කියලා. එතකොට දැන් අපි මේ ආහාර දාමයක විස්තර කිරීමේදී පෝෂී මට්ටම් ආහාර දාම, දිගුම ආහාර දාමය ඒ විදිහට තෝරා ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා අපි මේ පෝෂී මට්ටම් පිළිබඳ දැනීම අපට වැදගත්. අපි කිව්වොතින් මෙතන පුරුක් තුනකින් තියෙන ආහාර දාම තෘණ, මුවා, කිඹුලා. ඊගාවට තෘණ, හාව, නරියා. තෘණ, හාව, කිඹුලා. පුරුක් හතරකින් තියෙන ආහාර දාමයක් තෘණ, තනකොළ පෙත්ත, ගෙම්බා, රාජාලියා. එතකොට රාජාලියා පළවෙනි පෝෂී මට්ටම තෘණ වෙනවා. හතරවන පෝෂී මට්ටම රාජාලිය වෙනවා. ඒ වගේම තෘණ, තනකොළ පෙත්ත, ගෙම්බා, සර්පයා. ඒ වගේ අපිට මෙතෙන් විස්තර කිරීම හැකියාව ලැබෙන්න ඕන. මේ විදිහේ පෝෂී මට්ටම් පිළිබඳ දැනීම ඊටාම වැදගත් වෙනවා ආහාර ජාලයක. අපි ඊළඟට බලන්නේ ආහාර දාම ඔස්සේ සිදුවන ශක්ති හානිය. ආහාර දාමයක ශක්තිය ගලා යන්නේ එක දිශාවකට. සෑම පෝෂී මට්ටමකදීම ශක්තිය ප්‍රධාන වශයෙන්ම අපත යන්නේ ශ්වසනය හා තාපය ලෙස ශක්තිය හානිය සිද්ධ වෙනවා. මේ හානි වන ප්‍රමාණය එක් පෝෂී මට්ටමක ඉඳලා ඊළඟ පෝෂී මට්ටමට 90ක ප්‍රමාණයක්. ඒ කියන්නේ සැලකිය යුතු ශක්ති ප්‍රමාණයක්. හැම වෙලාවම ආහාර දාමයක එක පෝෂී මට්ටමක ජීවිකෙන ඊළඟ පෝෂී මට්ටමකට ලැබෙන්නේ 10%ක ශක්ති ප්‍රමාණයක්. ඒ කියන්නේ අඩු ශක්ති ප්‍රමාණයක්. ඒ නිසා අපිට ඊටම පැහැදිලි වෙනවා ආහාර දාමයක ඉහළට ගමන් කරන්න ශක්ති ප්‍රමාණය 90ක් හානි වෙනකොට 10%යි ගමන් කරන්නේ. ඒ නිසා ඕනෑම ආහාර දාමයක පුරුක් සංඛ්‍යාව 4කට හෝ 5කට සීමා වෙනවා. ඒ අනුව පරිසර විද්‍යාත්මකම වැඩිම කාර්යක්ෂම ආහාර දාම වෙන්නේ කෙටිම ආහාර දාම. ආහාර දාමයක දිගු වෙනකොට ඉහළ මට්ටම් වල ඉන්න ජීවීන්ට ලැබෙන්නේ අඩු ශක්ති ප්‍රමාණයක්. ඒ නිසා ප්‍රයෝජනයට ගන්න ශක්ති ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වීම සිද්ධ වෙනවා. ඒ නිසා පාරිසරික පිරමිඩ ඇති වෙලා තියෙනවා. කෙටි ආහාර දාමවල දිගු ආහාර දාමයකට වඩා ඉහළ පෝෂී මට්ටම් වල ඇති ශක්ති ප්‍රමාණය වැඩි අකයක් තියෙනවා. අපි පෙන්වෝතින් ගැලීම් සටහනකින් ශක්ති ගලණය සූර්ය ශක්තිය ප්‍රාථමික නිෂ්පාදකයන්ට ලැබෙනවා. ඒකෙන් 90ක් හානි වෙනවා. ශ්වසනය තාපය විදියට 10%ක් ගමන් කරනවා ප්‍රාථමික පාරිභෝජකයන්ට. ප්‍රාථමික පාරිභෝජකයන්ගෙන් ඉඳලා ද්විතීක පාරිභෝජකයන්ට ගමන් කරන්නේ 10%යි. ඒගොල්ලන්ගේ 90ක් හානි වෙනවා. ශ්වසනය හා තාපය ලෙස ප්‍රධාන වශයෙන් ද්විතීක පාරිභෝජකයන් ඉඳලා තෘතීක පාරිභෝජකයන්ට ගමන් කරන්නේ 10%ක ශක්ති ප්‍රමාණයක් තිබෙන ප්‍රමාණයෙන් 90ක් ශක්තිය තාපය හා ශ්වසනය ලෙස හානි වෙනවා. වගේ මේ ප්‍රාථමික නිෂ්පාදකයන් ප්‍රාථමික පාරිභෝජක ද්විතීක තෘතීක පාරිභෝජකයන් මිය යාම නිසා වියෝජකයන්ට එම ශක්ති ප්‍රමාණය ගමන් කරනවා. ඒගොල්ලන්ගේ 90ක් හානි වෙනවා. 10%යි ගමන් කරන්නේ. අපි ඊළඟට එනවා මේ ආහාර දාමවල මේ ශක්ති ගලණය අනුව පාරිසරික පිරමිඩ ඇති වෙලා තියෙනවා. පාරිසරික පිරමිඩයක් කියලා කියන්නේ පරිසර පද්ධතියක පෝෂී මට්ටම් වල ව්‍යුහය දක්වන ආකාරය. පාරිසරික පිරමිඩයක ඉහළ පියවර වල ශක්තිය අඩුයි. ඒ වගේම ජීවීන්ගේ විශාලත්වය වැඩි. පාරිසරික පිරමිඩ වල සංකල්පය මුලින්ම ඉදිරිපත් කරන්නේ චාල්ස් එල්ටන් කියන පරිසර විද්‍යාඥයා. ඒ නිසා මේවා අපි එල්ටන් පිරමිඩ කියලා හඳුන්වනවා. පරිසර පද්ධතියක පෝෂී මට්ටම් වල අතර සම්බන්ධතාවය ප්‍රමාණාත්මකව විශ්ලේෂණය සඳහා පාරිසරික පිරමිඩ ඉදිරිපත් කළා තියෙනවා. පාරිසරික පිරමිඩ ප්‍රස්ථාරික නිරූපණයක්.
පෝෂී මට්ටම් වල එම ප්‍රස්ථාරික නිරූපණ මගින් පෝෂී මට්ටම් වල ජීවීන්ගේ සංඛ්‍යාව, ජෛව ස්කන්ධය, පෝෂී මට්ටම් වල නිෂ්පාදිතතාවය සලකන්න පුළුවන්. සෑම පාරිසරික පිරමිඩයක්ම ප්‍රාථමික නිෂ්පාදකයන්ගෙන් ආරම්භ වෙනවා. ඉන් පස්සේ ශාකභක්ෂක, මාංශභක්ෂක ආදී ලෙස විවිධ පෝෂී මට්ටම් වලින් ඉහළට ගමන් කරනවා. ආහාර දාමයක ඉහළ පුරුක් පිරමිඩේ ඉහළ ප්‍රදේශයෙන් නිරූපණය වෙනවා. පරිසර පද්ධතියක පාරිසරික පිරමිඩ වර්ග 3ක් තියෙනවා. ඒවා තමයි පළවෙනි එක සංඛ්‍යා පිරමිඩ, දෙවෙනි එක ජෛව ස්කන්ධ පිරමිඩ, තුන්වෙනි එක ශක්ති පිරමිඩ. අපි බැලුවොත් සංඛ්‍යා පිරමිඩ කියන්නේ මොනවද කියලා. අනුයාත පෝෂී මට්ටම් වල නිෂ්පාදකයන්, ශාකභක්ෂකයන් සහ මාංශභක්ෂකයන්ගේ සංඛ්‍යාව අනුව නිරූපණය කරන පිරමිඩ. නැවත කියනවා අනුයාත පෝෂී මට්ටම් වල නිෂ්පාදකයන්, ශාකභක්ෂකයන් සහ මාංශභක්ෂකයන්ගේ සංඛ්‍යාව අනුව නිරූපණය කරන පිරමිඩ. පහළ පෝෂී මට්ටම් වල සිට ඉහළ පෝෂී මට්ටමක් දක්වා සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වෙනවා. එතකොට පරිසර පද්ධතියක සංඛ්‍යා පිරමිඩය ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක උඩුකුරු සංඛ්‍යා පිරමිඩ. අපිට උදාහරණ අපි දැනගෙන ඉන්න ඕන. උදාහරණ නිෂ්පාදකයන්, ශාකභක්ෂකයන්, මාංශභක්ෂකයන්. සාමාන්‍යයෙන් ජලජ සහ තෘණභූමි පරිසර පද්ධතිවල මේ වගේ උඩුකුරු සංඛ්‍යා පිරමිඩ දකින්න පුළුවන්. මේ පරිසර පද්ධතිවල කුඩා ස්වයංපෝෂීන් ශාක විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ මත යැපෙන අඩු ශාකභක්ෂකයන් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ ශාකභක්ෂකයන් මත යැපෙන අඩු ඊටම අඩු මාංශභක්ෂක සංඛ්‍යාවක් තියෙනවා. ඒ නිසා මේවා උඩුකුරු පිරමිඩ විදියට ගන්න පුළුවන්. අපි සංඛ්‍යා පිරමිඩයක් අපි පෙන්වන්න පුළුවන් ප්‍රස්ථාරික නිරූපණය මේ විදිහට පෙන්වලා තිනවා. අපි දෙවෙනි ආකාරය යටිකුරු සංඛ්‍යා පිරමිඩයක්. මේ පිරමිඩවල බොහෝ විට පරපෝෂී ආහාර දාම සහිත පරිසර පද්ධතිවල හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ පිරමිඩවල යට ධාරකය ඊගවට පරපෝෂිතයන්. එතකොට යටිකුරු වෙනවා පරපෝෂ ධාරකයන්ට වඩා පරපෝෂිතයන් සංඛ්‍යාව වැඩි නිසා ඒ පිරමිඩ යටිකුරු පිරමිඩ බවට පත් වෙනවා. ඊගවට ජෛව ස්කන්ධ පිරමිඩ කියන එක. නිෂ්පාදකයන්ගේ සිට ඉහළ පෝෂී මට්ටම් දක්වා ජෛව ස්කන්ධය ක්‍රමයෙන් අඩු වෙන දැක්වෙන ප්‍රස්ථාරික නිරූපණයක් ජෛව ස්කන්ධ පිරමිඩයක් ලෙස සලකන්න පුළුවන්. ජෛව ස්කන්ධයේ වියලි බර ජීවියාගේ කාබනික ද්‍රව්‍යවල ඇති ශක්ති ප්‍රමාණය නිරූපණය කරනවා. අපි බැලුවොත් ඒවත් ආකාර පිරමිඩ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි උඩුකුරු ජෛව ස්කන්ධ පිරමිඩ. ඒවල නිෂ්පාදකයාගේ විශාල සුද්ධ ජෛව ස්කන්ධයක් හා පාරිභෝජකයන්ගේ කුඩා ජෛව ස්කන්ධයක් නිසා මේ වගේ උඩුකුරු ජෛව ස්කන්ධ පිරමිඩ ඇති වෙනවා. අපි පෙන්වුවොත් ප්‍රාථමික නිෂ්පාදකයන් 1000 කිලෝග්‍රෑම්, ශාකභක්ෂකයන් 100 කිලෝග්‍රෑම්, ප්‍රාථමික මාංශභක්ෂකයන් 10 කිලෝග්‍රෑම්, ඉහළ මාංශභක්ෂකයන් 1 කිලෝග්‍රෑම්. ඒ විදිහට ඉහළට යන්න ජෛව ස්කන්ධය අඩුවීමක් වෙනවා. අපට උදාහරණයක් ගත්තොත් වනාන්තර පරිසර පද්ධතියක මෙවැනි උඩුකුරු ජෛව ස්කන්ධ පිරමිඩ දකින්න පුළුවන්. දෙවෙනි ආකාරය යටිකුරු ජෛව ස්කන්ධ පිරමිඩ. ඇතැම් ජලජ පරිසර පද්ධතිවල ශාක ප්‍රවාංග මත විශාල ප්‍රාථමික පාරිභෝජකයන් යැපෙන විට මෙවැනි පිරමිඩ ඇති වෙනවා. ඊගොමට ශක්ති පිරමිඩ. විවිධ පෝෂී මට්ටම් වල ගැබ්වී ඇති ශක්ති ප්‍රමාණය ශක්ති පිරමිඩ මගින් නිරූපණය වෙනවා. ශක්ති පිරමිඩ මගින් පරිසර පද්ධතියේ සමත්ත ස්වභාවය නිරූපණය කරනවා. ඒ නිසා ඊටම වැදගත් පිරමිඩ වර්ගයක්. එක් පෝෂී මට්ටමක ඉඳලා ඊළඟ පෝෂී මට්ටමට දක්වා
යන විට යැපෙන ප්‍රමාණයකින් ශක්තිය හානි වීමක් සිදු වෙනවා. ඒ නිසා ශක්ති පිරමිඩ සෑම විටම උඩුකුරු හා සිරස් වෙනවා. තාම වැදගත්. උඩුකුරු හා සිරස් වෙනවා. එතකොට අපි සංඛ්‍යා හා ජෛව ස්කන්ධ පිරමිඩ උඩුකුරු යටිකුරු ආකාර තිබුණට ශක්ති පිරමිඩ හැම විටම උඩුකුරු හා සිරස් වෙනවා. මේ පිරමිඩවල විවිධ පෝෂී මට්ටම් ඔස්සේ ශක්තිය ගලා යාම පෙන්වනවා. පහළ පෝෂී මට්ටම් වල උපරිම ශක්ති ප්‍රමාණයක් තියෙනවා. ඉහළට යනකොට තියෙන්නේ ශක්ති ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙලා ඉහළම අවම ශක්ති ප්‍රමාණයක් පෙන්වනවා. සෑම පෝෂී මට්ටමකදීම ශ්වසනය, තාපය ආදී ලෙස අනුයාත ශක්ති හානියක් සිදු වෙනවා. මේ පෙන්වලා තියෙන රූප සටහනේ ශක්ති පිරමිඩයක් සඳහා පෙන්වන නිරූපණය කරන රූපයක්. ඒකේ ඉහළට යනකොට ශක්තිය ගලා යන ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඊගොඩ අපි බලන්නේ පරිසර පද්ධතික ජෛව ද්‍රව්‍ය චක්‍රීකරණය. ඕමනම් පරිසර පද්ධතියක ජීවීන් සඳහා පවතින ද්‍රව්‍ය ප්‍රමාණය සීමිතයි. මේවා අකාබනික පෝෂක, කාබනික පෝෂක. මේ නිසා ද්‍රව්‍ය චක්‍රීකරණය විය යුතුමයි. ශාක සතුන් පරිභෝජනය නිසා පරිසර පද්ධතියක තියෙන ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙනවා. මේ පෝෂක ප්‍රමාණය අඩු වෙනවා. මේ ශාකහා සතුන් නැවත මරණයට පත් වුණාම වියෝජකයන් මගින් ඔවුන්ගේ දේහ වියෝජනය කළා නැවත එම පෝෂක පසට එකතු කරනවා, වාතයට එකතු කරනවා. ඒවා නැවත අවශෝෂණය කළා ජීවීන් මගින්ම අවශෝෂණය කළා ස්වීකරණය කරනවා. අතිරික්ත ද්‍රව්‍ය අපද්‍රව්‍ය ලෙස පරිසරයට මුදා හරිනවා. ඒ නිසා පරිසර පද්ධතියක ද්‍රව්‍ය චක්‍රීකරණය අපි උදාහරණ ගත්තොත් ද්‍රව්‍ය කාබන්, නයිට්‍රජන්, ෆොස්ෆරස් චක්‍රීකරණ චක්‍රීයව ඔස්සේ ගමන් කරනවා. නමුත් ශක්තිය ගලණය සිදුවන්නේ ඒක දිශානතිකව. පරිසර විද්‍යා පාඩමේ අපි ඊළඟ කොටස ඊළඟ පාඩමකින් අපි ඔබ දරුවන්ට ඉදිරිපත් කිරීමට ඊළඟට බලාපොරොත්තු වෙනවා. ඒ කොටසේදී අපි බියෝම ගැන සාකච්ඡා කරනවා.